නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ දහම් කැඩපත සදහම් සාකච්ඡාව අදත් අපි ඔබට සමීප කරමින් ඊටාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඉතින් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ඒ වීරිය පිළිබඳව ධර්මය ශ්‍රී සද්ධර්මයේ පසුගිය වැඩසටහන් වල අපට පෙන්වා දුන්නා. ඉතින් බබලන දීප්තියක් පිළිබඳව ධර්මෙන් අර්ථවත් වන වීරියක් පිළිබඳව ඔබේ හිතේ ප්‍රසාදය බලාපොරොත්තුව නොවලහා ඇති වෙන්නේ නැති කියලා අපි විශ්වාස කරන්නේ. ඉතින් මේ ආර්ය පුද්ගල මහා සංඝරත්නය මොන තරමින් ධර්මයෙන් අර්ථවත් වන වීරියෙන් යුතුව ප්‍රතිපදාවේ වැඩ වාසය කරනවාද කියලා ඔබටත් මටත් පැහැදීම ඇති කරගන්න තියෙන අවස්ථාව. ඉතින් ඒ සඳහාත් අපි ඔබට ආරාධනා කරනවා. ඉතින් අදත් එවැනි වූ උතුම් දහම් කාරණා අපිට දැනගන්න අවස්ථාව ලැබෙවි. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් මේ සියල්ල අපට උදාවන්නේ. අපි ගුරු දෙවිඳුන් ආදර ගෞරවයෙන් වන්දනමාන කරගනිමු. ඒ සමගම අපට අනුකම්පාවෙන්ම අදත් මේ උතුම් සදහම් සාකච්ඡාව පිණිස වැඩමවන්නට යෙදුණු ගරුතර මහා සංඝරත්නයේ අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙපා නැමද ආදර ගෞරවයෙන් පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි සිහිපත් කරගන්නම් අද සදැහැති දායකත්වයේ පිළිබඳව බත්තර මුල්ල පැලවත්තේ පදිංචි පින්වත් උචිත්ත සිල්වා ජයසේකර මහත්මයා, චන්දිමා මහත්මිය, දරුවන් වන රවිෂ්ක වන්ගීස් චවීන් යන පුතුන්, දෙමාපියන් වන සුමන පාල්ද සොයිසා පියාණන් සහ මధుරා සිල්වා මෑණියන් ඇතුළු ඒ පවුලේ පින්වන්ත හැමදෙනා සදැහැති දායකත්වයේ දරනවා. ඒ පින්වත් හැමදෙනාමත් පිනැති ඔබ හැමදෙනාමත් කැටුව තුනුරුවන පාමුල මේ පින්වන්ත අවසරයේ පිණිස කාලය උදා කරගන්න අපි සූදානම්. මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි අපට අනුකම්පාවෙන් අදත් අනුශාසනා සිදු කරන සේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, එහෙමයි ස්වාමීනි. අපි එතකොට කතා කළේ මේ බුද්ධ ශාසනයේ ප්‍රතිඵලයක් ගන්න කැමති කෙනා, සසර දුකින් එතෙර වෙන්න ආස කෙනා, ඔහුගේ ජීවිතේ පුරන්න ඕන ගුණධර්ම කීපයක් ගැන. එහෙමයි ස්වාමීනි. එතකොට බුදුරජාණන් දේශනා කළා මේ සසර දුකින් නිදහස් වෙන කැමති කෙනා ඉස්සෙල්ලම කැමැත්ත ඇති කරගන්න ඕන, නිරවුල් වෙන්න ඕන තැන තමයි තමන් ඇසුරු කළ යුතු කෙනයි ඇසුරු නොකළ යුතු කෙනයි. එහෙමයි. ඒක හරියට තේරුම් ගන්න ඕන. මේක හරියට තේරුම් බේරුම් කරගත්තේ නැත්තම් අපිට මේ නිවන් මගේ නෑ යන්න බෑ. එහෙමයි. මොකද ඒකට හේතුව අපි අරයත් ඕන මෙයත් ඕන කිය අපි ඉන්නව නේද? එතකොට අපි දැනගන්න ඕන එහෙම ඉන්නකොට මොකද මේ පැත්තේ ඉඳ කල්යාණ මිත්‍රය ඇසුරු කරගන්න එක්කම් මේ හිතේ යම් ප්‍රමාණයක් දියුණු වෙනවද ඊළඟට ආය අනිත් පැත්තට වැටිච්ච ගමන් මොකද වෙන්නේ? අර හොද මඩේ දානවා කියලා කියන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම එකක් වෙන්නේ. එහෙම එකක් වෙන්නේ. මේ පැත්තේ හද ඉන්නකොට මෙන්න කුසල් වඩන්න, අකුසල් දුරු කරගන්න, මේ කෙලෙස් දුරු කරන්න ආසාව උපදිනවා. ඔන්න අනිත් පැත්ත ඇසුරු කරගාම මොකද වෙන්නේ? ආය අර කෙලෙස් කොටේ. එහෙමයි. ආයෙත් ඊට පස්සේ ඔන්න කල්යාණ මිත්‍රය ඇසුරු කරනවා. එතන මේක මල්පල ගැන්වෙන ගතිය හරි අඩුයි. එහෙමයි. නේද බලන්න? අද යුගයේ තියෙන ප්‍රධානම ප්‍රශ්නය ඕක. ඊට තාපිරිසක් ඔන්න ඇසුරු කරන බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුණා. ඕන ඊට පස්සේ ඒකට උත්තර හොයලා ඉන්නවා. එහෙමයි. ඊට පස්සේ නිවන් මාර්ගයක් ගැන ඔළුවේ ඇත්තෙම නැහැ ඊට පස්සේ. නැද්ද බලන්න? එහෙමයි ස්වාමීනි. ඊට පස්සේ උන් රහතුන් කියලා පහළ වෙලා කියලා ඊට පස්සේ මේ පිරිස තව වෙන මතයක් දොඩාගෙන යනවා. ඊට පස්සේ අර ඔක්කොම මේ ආපු භාග්‍යතුන් වහන්සේ වදාළ බුදුමුවින් වදාළ ධර්මයේ පැත්තක දාලා අර්ග තීරුම් බේරුම් කරගන්න යනවා ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න හරියට මේ හරි ඇසුරක් තේරුම් ගන්න දක්ෂ නැතිකම නේද මේ තියෙන්නේ.
එහෙමයි ස්වාමීනි. එතන නිෂ්ඨාවට එන්න ඕන ඉස්සෙල්ලා. එතන නිෂ්ඨාවට එන්න ඕන ඉස්සෙල්ලා. ඒක නිෂ්ඨාවට පත් වෙන්න බැරි වෙච්ච කෙනාට මේ ගමනේ ඒකාන්ත ගමනක් නැහැ. එහෙමයි ස්වාමීනි. පැහැදිලි පිරිසිදු නිර්මල ඒකාන්ත ගමනක් නැහැ ඔහුට. වක්‍ර ජීවිතයක් තියෙනවා. එහෙමයි. තමන්ම ඉතින් මේක නුවණ පිහිටවගෙන හොඳට නුවණින් කල්පනා කර කර හොඳට තීරුම් අරගන්න දක්ෂ නැතිකම තියෙන්නේ. හිතේ හැමතිස්සෙම හිතන්නේ අරකත් හරි නේද මේකත් හරි නේද එහෙමනේ හිතන්නේ හැමතිස්සෙම. එහෙමයි ස්වාමීනි. අරක ශෝභන මේක ශෝභනත් අර බණින් ගන්න දේවල් තියෙනවා මේ බණිනුත් ගන්න දේවල් තියෙනවා කියලා අපි හැමතිස්සෙම හිත එහෙම නේද කියන්නේ. එහෙමයි. එහෙම හිතෙන්නේ. අපිම හදාගන්නවා. අපිම හදාගන්නවා ලෝකයක්. එහෙමයි ස්වාමීනි. අවිද්‍යාව සහගත තෘෂ්ණාවෙන් බැඳුණු හිතේ ස්වභාවය ඔක තමයි. ශ්‍රද්ධාව බැහැර වෙනවා. ශ්‍රද්ධාව බැහැර වෙනවා. එහෙමයි. එතකොට ඔහුට වේකාන්ත ගමනකට පළවෙනි තැන බාධා කරගෙන ඔහු තියෙන්නේ. එහෙමයි. ඇසුර. ඇසුර කියන එක. ධර්ම ශ්‍රවණය කියන එක. මං කාගෙන්ද බණ අහන්න ඕන මොන ධර්මයේද හරි මේ කියන අතරේ. බුදුමුයින් බදාල භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ නේද මම පුරුදු කරගන්න ඕන අහන්න ඕන. ඒකට නේද ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. එකිනෙකනාගේ පුද්ගලික අත්දැකීම් වලින් මට කිසි පළක් නැහැ කියන පුද්ගලිකෙනාගේ පුද්ගලික අත්දැකීම් වලින් Tamanට විනෝදයක් තියෙන පුළුවන් එක වෙනම කතාවක්. එහෙමයි. මොකද ඒකට හේතුයි. මොකද පුද්ගලික අත්දැකීමක් කියන්නේ විතර මේ ශ්‍රද්ධාවටවත් ආපු කෙනෙක් නෙමෙයිනේ. ශ්‍රද්ධාවට ආපු කෙනෙක් අනිවාර්යයෙන් 100% දන්න ඕනේ මේක බුදු කෙනෙක්ගේ අවබෝධයෙන් හැර වෙන කිසි දෙයකින් අපිට පිළිසරණක් නැහැ කියලා. තේරුණා නේද? එහෙමයි. ඒක ශ්‍රද්ධාවත් ඇතිලා නැහැ නේ පුද්ගලික අත්දැකීමක් කියනකොට. කවදාවත් මේ ඥාන මාත්‍රයක් මේ පිළිසරණේ හරියට මාර්ගය හඳුනගෙන නම් තියෙන එයා කවදාවත් පුද්ගලික අදහසකට පහදවන්නේ නැහැ. එහෙමයි. එහෙම එකයි තියෙන්නේ. තේරුණා නේද? අනිවාර්යෙන් ඔහු මේ භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයටමයි පහදවන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක වෙන්න විදියක් ඇත්තෙම නැහැ. එහෙමයි. සැබෑ පිළිසරණ ඔහු හඳුනගෙන නම් තියෙන්නේ. ඒකට පුද්ගලික අවබෝධයට පහදවන එකේ වක්‍රාකාර යටින් තියෙන තේරුම් ගන්න පුළුවන් දේ තමයි මොහු තාම තෙරුවන් සරණේ පහසුවත් හඳුනලා නැහැ. එහෙමයි. වටිනාකම හඳුනගෙන නැහැ. බුදු කෙනෙක්ගේ අවබෝධය පිළිසරණ කරගන්න එකේ වටිනාකම මොහු තාම තේරුම් අරගෙන නැහැ. ඔහුගේ හිතට ඒක ලැබිලා නැහැ. එහෙමයි ස්වාමීනි. ඉතින් තමන් සරණක් ලබන්න නැතුව කොහොමද තව කෙනෙකුට සරණක් උපද්දලා දෙන්නේ? ඉතින් මෙතන වැදගත්ම දෙයක මැදකට මේ ඇසුරු කළ යුතු කෙනා නොකළ යුතු කෙනා තේරුම් ගන්න එක මේ නිවන් මාර්ගයේ අංක 1. එහෙමයි ස්වාමීනි. එහෙනම් නිවන් මාර්ගයේ අංක 1 මොකද්ද? ඇසුරු කළ යුතු කෙනයි නොකළ යුතු කෙනයි තේරුම් ගන්න එක. ඒක හදාගත්තේ නැත්නම් මුළු ඔක්කොම අවුල්. එහෙමයි ස්වාමීනි. ඔක්කොම අවුල්. මොකද ඒක හදාගත්තු කෙනා තමයි සීල සම්පත්තියෙන් බලන්න ඒ හදාගත්තු නැති කෙනා සීල සම්පත්තිය පිහිටලා ඉන්නේ වාසනාව උදා වෙන්නේ හැමදාම. ඒ කාලයකට එකක් කියනවා තව කාලයකට තව එකක් කියනවා. එහෙම නෙදී. එහෙමයි. දසකතාවේ වටිනාකම උට තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඊළඟට වීරියේ තියෙන වටිනාකම උට තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. එහෙමයි. ප්‍රඥාවේ වටිනාකම උට තේරුම් ගන්න හම්බෙන්නේ නැහැ. ඒ සියල්ල තේරුම් ගැනීමේ මහා දුර්ලභ භාග්‍ය උදා වෙන්නේ ඇසුරත් එක්ක. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මුලින්ම හදා ගන්න ඕන එක තමයි ධර්ම මාර්ගේ මුලින්ම හදා ගන්න ඕන එක. ඇසුර. එහෙමයි. තීරුම් බීරුම් කරගන්න ඕන එක ඇසුර. මේක තීරුම් බීරුම් කරගන්න බැරි වුණොත් මේ ධර්ම මාර්ග දියුණු කරගන්න බෑ. එහෙමයි ස්වාමීනි. මේ පුද්ගලික දේවල් අහලා ඉතින් ආස්වාදයක් ලැබලා ඉතින් අර අඥාන කෙනාගේ දේ ගැළපිලා යනවනේ. ඒක සාමාන්‍ය ස්වභාවයන්නේ. එහෙමයි. අඥාන කෙනාගේ දේ මේ සංවේදී වෙනවා. ඒක සාමාන්‍යයි. බුදු කෙනෙක්ගේ දේ සංවේදී වෙන්නේ නැති එක ඒක අසාමාන්‍යයි. බුදු කෙනෙක්ගේ දේ සංවේදී වෙන්න අප්‍රමාණ තියෙන ගුණ සම්පatti ටිකක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඉතින් ගුණ සම්පatti ටික වැඩනකම් ඔහුට නිහතමානී අඩු ගානේ බවක් තියෙන්න ඕනේ යාගේ ජීවිතේ මේක වැඩනකම් කියලාවත් අඩු ගානේ. එහෙමයි. එතකොට එයාට ඒක දිනු කරගන්න වාසනාව උදා වෙනවා. ස්වාමීනි මේ බරපතල කාරණේ වන්නේ ඕන ඒවා ඉදිරිපත් කරන්නේ ධර්මයේම නාමයෙන් භාග්‍යවතුන් වහන්සේ. ඒක තමයි. ඒකට ඒ කියන්නේ ප්‍රඥාව තියෙනවා නම් ඔය ඔක්කොම විනිවිද මේ තේරුම් ගන්න අතහැරීමේ හැකියාව තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒකයි භාග්‍යතුන් වහන්සේ මේ නිර්ණායකයට පැහැදුනා නම් ඉවරයි කොහොමද? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා අසවල් කෙනා මට මෙහෙම කිව්වා කියලා කිව්වට එහෙමයි ස්වාමීනි. සූත්‍රය බහ බලන්න කියනවා.
එහෙමයි. විනය සසඳා බලන්න කියන. එහෙමයි. එහි මසවල් කෙනා කිව් පමණින් පිළිගන්න කියලා නෑ. කියන සූත්‍රේ කොහෙද මේක තියෙන්නේ? එහෙමයි. ඉතින් පැහැදිලිව අපිට ඒකට පුළුවන් නේ. එහෙමයි ස්වාමීනි. එතෙන්ට එන්න පුළුවන් නේ. එහෙයි. එතෙන්ට එන්න තිකමනේ තියෙන්නේ මේක. එහෙමයි. ආන්න ඒකයි. එතකොට අපි මේ කුසලයේ උපදවගත්තු කෙනා හිනම් අපිට තේරෙනවා එතකොට දැන් කල්යාණ මිත්‍ර සම්පatti ඉන්නත් උට හොඳ වීරියක් තියෙන්න ඕන. ඊළඟට තමයි ඊළඟට එතන පිහිටපු කෙනාට ටික දිගටම රඳවගෙන යන ලොකු වීරියක් තියෙන්න ඕන. එහෙමයි ස්වාමීනි. වීරිය කියන කාරණේ තමයි අපි මේ දවස් ටිකේම අපි කතා කරමින් හිටියේ. ඒතර වීරියට තව බොහොම ලස්සන කරුණු ටිකක් සිහිපත් කරලා දෙන්න මම හිතුවා අදත්. එහෙමයි. මේකට සූත්‍ර දේශනා කීපයක් එකතු කරලා මේක තියෙන අංගුත්තර නිකාය 2 පදාන සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. පින්වත් මහන්නි සම්‍යක් පදාන වීර්ය 4කි. ඒ කවර 4ක්ද? ඒතර බලන්න මේ පදම් වීරිය කියන එක මනාකොට කරනවා නම් එහෙමයි. හරි විදියටම කරනවා නම් ඒක 4 ආකාරයකින් තියෙනවා කියනවා. ඉතින් අපි දැන් මෙතුවක්කල් දවසේම කතා කරපු දේවල් මෙන්න මේ 4ට දාන්න බලවා. එහෙයි ස්වාමීනි. ඒක සියල්ල දන්නා සියල්ල දකින අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අවබෝධයක් මේක. එහෙමයි. මේ සියලු දේවල් ටික මෙතෙන්ට දාන්න බලවා. මොකද්ද? මහන්නේ වුණ කෙනෙක් ඉන්නවා කියනවා නූපන් පාපී අකුසල් නූපද වීම පිණිස කැමැත්තක් ඇති කරගන්නවා කියලා. එහෙමයි. ඔන්න අපි තුමු යම් කිසි දෙයකට තාම හිත බැඳිලා නැහැ. ඒක හිත බැඳිලා රාගේ උපදින්න දෙන්නේ නැතුව ඉන්නවා. යම් කිසි දෙයක් මුල් වෙලා තාම ඒ මුල් වෙලා රාග මේ ද්වේෂය ඇති වෙලා නැහැ. ඒකට ද්වේෂය උපදින්න දෙන්නේ නැතුව ඉන්න. එහෙමයි. යම් කිසි දෙයක් මුල් වෙලා තාම හිත මුලා වෙලා නැහැ. තාම හිත මුලා වෙන්න දෙන්නේ නැතුව ඉන්න. ඒක තමයි කියන්නේ නූපන් අකුසල් නූපද වීම පිණිස යාට කැමැත්තක් තියෙන්න ඕනේ ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමීනි. ඒ කැමැත්ත නැත්තම් මේක හරියන්නේ. එහෙමයි. කැමැත්තක් තියෙන්න එපා ඉස්සෙල්ලා. එන ඉස්සෙල්ලා මොකද වෙන්නේ? අකුසල් වලට අකමැත්තක් තියෙනවා. අකුසල් වලට අකමැත්තක් තියෙන කෙනා තමයි මොකද්ද වෙන්නේ? එයාගේ හිතේ ඊළඟට උපදින දෙයක් තමයි අකුසල් නූපද වීමට කැමැත්තක් තියෙනවා. අකුසල් ඇති වෙන්නේ නැතු විදියට වාසය කරන්න හිතේ කැමැත්තක් තියෙනවා. අකුසල් නැති හිතින් දවස ගත කරන්න කැමැත්තක් තියෙනවා. කොච්චර ලස්සනද කැමැත්ත? එහෙමයි ස්වාමීනි. ඉවන් කැමැත්තක් මේ ජීවිතේ උපදව ගන්න පුළුවන් නම්. එහෙමයි. මොකද්ද? අකුසල් නැති හිතින් අනේ මට ඉන්න නැත්තම් අද දවස. මට මේ පැය අකුසල් නැති සිතින් ඉන්න පුළුවන් නම්. එහෙම කැමැත්තක් උපදවන්න පුළුවන් නේ. ස්වාමීනි මොනතරම් මේ සුන්දර සිතුවිල්ලත් නේද? එහෙමයි. ඒකනේ ඉන්න. මේ ලෝකෙ විවිධ බාහිර ලෝකේ භෞතික දේවල් වලට ආස කරන ලෝකේ අකුසල් නැති හිතින් ඉන්න කැමැත්තක් උපද්දවන. එහෙමයි. ඒ විතරක් නෙවෙයි කියනවා. ඒකට වෑයම් කරනවා කියනවා. වෑයම් කරනවා කියලා කියන්නේ හැමතිස්සෙම අවධානයෙන් ඉන්නේ අකුසලයක් උපදින දෙන්නේ නැතුව. එහෙමයි. වීරිය ආරම්භයි කියනවා. ඒ වීරිය තමයි ඒතර ආරම්භලා තියෙන්නේ. අකුසල් උපදින්න දෙන්නේ නැතුව යා වාසය කරනවා කියන වීරිය ආරම්භලා තියෙන්නේ. හිත දැඩි කොට ඉන්නවා කියනවා. බලවත් උත්සාහයක යෙදෙනවා කියනවා. අන්න ඒක සම්‍යක් ප්‍රධාන වීරියක් කියනවා. මේක තමයි නියම වීරිය. ඒක ඊළඟ සූත්‍රය බොහොම ලස්සනට විස්තර කරනවා සංවරප්පදාන කියලා සූත්‍රය තියෙන ඊළඟ සූත්‍රය. අවසරයි ස්වාමීනි. හරි ලස්සනයි. මහන්නේ දැන් මේ සංවරප්පදාන කියන්නේ කොහොමද මහන්නේ? භික්ෂුව ඇසින් රූපයක් දැක එහි සලකුණු සිතට නොගනී කියනවා. එම රූපේ අණු කොටසක්වත් හිතට ගන්න නැහැ කියනවා. එහෙමයි ස්වාමීනි. එසනම් වූ ඉන්ද්‍රිය අසංවර වාසය කිරීම හේතුවෙන් ලෝභ දේශාදී පාපී අකුසල් තමා ලුහුබැඳ යනවා නම් එබඳු දෙයක් කරා නොයන විදියට ඇස පාවිච්චි කරනවා කියලා. ඒ කියන්නේ අර පළවෙනි එකම තමයි මේ විස්තර කරන්නේ ඒකට. මොකද්ද? නූපන් අකුසල් නූපද වීම පිණිස ඉන්නවා කියන්නේ ඉන්ද්‍රිය සංවරය. එහෙමයි ස්වාමීනි. දැන් ඇහෙන් රූපයක් දකිනු ඒ දැකපු රූපේ ආධ්‍යාත්මී සිහි වෙලා ලෝභයයි දේශයයි ඇති වෙන්න පුළුවන්. හැබැයි රූප දකිනවා කියනවා. හැබැයි ලෝභය දේශය උපදින දෙන්නේ නැතු විදිහට තමයි මෙයා වාසය කරනවා. එහෙමයි ස්වාමීනි. අන්න ඒකට කියනවා නූපන් අකුසල් නූපද වීම පිණිස ඇස පාවිච්චි කරනවා. එහෙමයි. නූපන් අකුසල් නූපදින විදිහට තමයි ඇස ඇසුරු කරද්දී ඇස පාවිච්චි කරන ක්‍රමයට. එහෙමයි.
නූපන්න අකුසල් නූපදින විදිහ තමයි කණෙන් ශබ්ද අහන්නේ. ශබ්ද අහනවා අකුසල් උපදින්න දෙන්නේ. එහෙමයි. රස විඳිනවා අකුසල් උපදින්න දෙන්නේ. පහස විඳිනවා අකුසල් උපදින්න දෙන්නේ. මනසට අරමුණු හිතනවා හැබැයි අකුසල් එක්ක මිශ්‍ර වෙන්න දෙන්නේ. එහෙමයි ස්වාමීනි. හරි පුදුමයිනේ. ඒ කියන්නේ මෙහිම වීරියක් උපදවන්න අපි තථාගතයන් වහන්සේ මෙහිම වීරියක් උපදෙව්වා. එහෙමයි. ආශ්චර්යයි. එතකොට එහෙම වීරියක් උපදවන්න පුළුවන් බැරි වුණා නම් තථාගතයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයට මේක Tamanට කරන්න බැරි වෙද්දයක් ගැන දෙව් මිනිස් ලෝකයට කියන්නේ. එහෙමයි. කියන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර එහෙම තථාගතයන් වහන්සේට කරන්න පුළුවන් වෙච්ච නිසා කිව්වට පස්සේ තමයි ශ්‍රාවක සංඝයා බිහි වුණේ. එහෙමයි. ශ්‍රාවක සංඝයා බිහි වුණා. දැන් අපිට දැන් කෙනෙක් සිල්වත් වෙලා ඉන්නවා කියලා. සතුන් මැරීමට වැටෙන්න දෙන්නේ නැතුව ඔහු වාසය කරනවා. ඒකත් නූපන්න කුසලයකට නූපදින විදිහට වාසය කිරීම. එහෙමයි. හොරකමට තමන්ගේ ජීවිතේ වැටෙන්න දෙන්නේ නැහැ. වැරදි කාමසේනට තමන්ගේ ජීවිතේ වැටෙන්න දෙන්නේ නැහැ. බොරුවට තමන්ගේ ජීවිතේ වැටෙන්න දෙන්නේ නැහැ. බේබදුකමට තමන්ගේ ජීවිතේ වැටෙන්න දෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙමයි. අනුන්ගේ දේ තමන් සතු කරගන්න තමන්ගේ හිතේ සාමාන්‍ය ප්ලෑන් ඇඳෙනවා. ඒව හිතේ ඇඳෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. තව සත්‍යයක විනාශ කරන්න සිතිවිලි පහළන. ඒව හිතේ උපදින දෙන්නේ නැහැ. ඒතර මිත්‍යා දෘෂ්ටියට හිත යන්න දෙන්නේ නැහැ. ඒ නූපන්න කුසල් නූපද වීම පිණිස කරන වීරිය. එහෙමයි. තමන්ට ඊළඟට අපි හිතමු දැන් ඔන්න ගෙදර අපි දානයක් දෙන්න දැන් කටයුතු සූදානම් කරනවා. සමහරවිට දාන දෙන්නකොට ලෝභසිත උපදින්න බලන්න. ලෝභසිත යට වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. තමන් අතාරින හදන දෙයට. එහෙමයි ස්වාමීනි. සමහර දැන් බණහන් හිතාගෙන ඉන්නවා. ඕන බණහන් කිට්ටුනු කම්මැලිකමක් එනවා. නූපන්න කුසලයක් ආවේ දැන් පාට. ඒක උපදින දෙන්න තු අර වීරිය තියාගෙන ඉන්නවා. තමන් පින්කමකට යන්න ඉන්නවා. සිල් වැඩසටහනකට යන්න ඉන්නවා. එහෙම ඉන්නකොට මෙන්න හිත දෙන්නේ නැතු වෙන්න පුළුවන්. ඒක උපදින දෙන්නේ. එහෙමයි. දහම් පොතක් කියවන්නේ භාවනාවක් කරන් හිතාගෙන ඉන්නවා. සමහරට වුණ 30කින් ඒකෙන් හිතෙන් බැහැර කරවන්න මොකක් හරි දෙන්න පුළුවන්. ඒක බැහැර වෙන්න විදිහට කටයුතු වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? තමයි යහපත් දෙයක් කරන්න දැන් ඔය සැලසුම් කරගෙන ඉන්නවා. ඒකට බාධා එන්න පුළුවන්. ඒ බාධා හිතට එන්න දෙන්නේ නැහැ. එහෙමයි. සමහර හිතින් ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. බෑ කියන හිතෙන්න පුළුවන්. කම්මැලි හිතෙන්න පුළුවන්. වින වැඩකට හිත යන්න පුළුවන්. ඒක වෙන්න දෙන්නේ නැහැ. අන්න මොකද කියන්නේ? නූපන්න කුසල් උපදින්න දෙන්නේ නැහැ. එහෙමයි. නූපන්න කුසල් උපදින්න දෙන්නේ නැහැ. ඒතර ඒක සිද්ධ වෙන්නේ ඉන්ද්‍රිය দমনය තුළින්. ඒතර මෙහෙනම් අපි ඉන්ද්‍රිය দমনය මොකද වෙන්නේ? රූප ශබ්ද ගන්ධ රස පහස ඇසුරු කරන අරමුණු. හැබැයි ඒකත් එක්ක ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යට වෙන්න දෙන්නේ නැහැ. එහෙමයි. දැන් බලන්න මෙන්න මේක හදාගන්න ඕන එකක් අපේ ජීවිතේ. කියන්නේ එහෙම දෙයක් කරන්න බැරි නම් භාගතුන් හදික දේශනා කරන්නේ නැහැ. එහෙමයි. එහෙම දෙයක් කරන්න පුළුවන් එතකොට. එතෙන්ට මනස හිමින්තාලේ ටික ටික හදා ගන්න එකයි තියෙන්නේ එතකොට. ස්වාමීනි එවැනි ස්වභාවයට යටපත් වෙනවා කියලා Tamanට දැනෙන විට අප කුමක් කළ යුතුද? යෝනිසෝ මනසකාරය. අනිවාර්යෙන්ම ආපෝ තථාගතයන් වහන්සේ සිහි කළා. එහෙමයි. ධර්මයේ සිහි කළා, ශ්‍රාවක සංඝ රත්න සිහි කළා. එහෙමයි. මේ සංසාරය ගැන සිහි කළා. මොනවා හරි දෙයක් සිහි කළා. එහෙමයි ස්වාමීනි. තා අපි ඉස්සරහට දේශනා කිව්වේ කතා කරන් තියෙනවා අනාගත බය සිහි කරලා වීර්ය උපදව ගන්න කියනවා. එහෙමයි ස්වාමීනි. සමහර දැන් මේ වෙලාව හිටියට කවුද දන්නේ? අද අපි යම් මේ කරන පින්කම කරාට බණ ඇහුවට කල්යාණ මිත්‍ර ඇසුරු කළාට අද සිල් ගත්තට සමහර හිටම දැන් බලන්න දැන් මේ කොරෝනා එන්න ඉස්සෙල්ලා මිනිස්සු සිල් අරගෙන පින්කම් කරගෙන හිටපු නිසා හරි ගියා. දැන් මොකද වුනේ? දැන් කොරෝනා ආවා. දැන් අවුරුද්දකින්ම දැන් බලන්න මිනිස්සුන්ට විහාරස්ථානකට යන්න නැහැ, චෛත්‍යයක් වඳින්න නැහැ, බෝධියක් වැඳගන්න නැහැ, සංඝයා මුණ ගැහෙන්න යන්නේ නැහැ, දම්පැන් ටිකක් දී ගන්න විදියක් නැහැ. දැන් ඕක කරගත්ත මිනිස්සු මොකද උනේ? සතුටුයි. සමහර මාත්‍රික පුද්ගලිකම කියලා තියෙනවා මට හරි පුදුමයි. දැන් මම මේ විදිහට දන් දීලා තියෙනවා, මම මේ විදිහට සිල් අරගෙන තියෙනවා, මම මේ විදිහට බණ අහලා තියෙනවා, මේ විදිහට චෛත්‍ය විහෙර විහාර වන්දිමින් මම වන්දනා ගමන් ගිහින් තියෙනවා. මට හරි සතුටුයි කිව්වා දැන් මේ කාලේ මේ කොටු වෙලා එක තැනක හිටියට පුදුම සතුටක් තියෙනවා මම ඒක කරගන්න ඕන කාලේ කරගත්තා කියලා. එහෙමයි ස්වාමීනි. දැන් ඔක හිටට කියලා කාල් දාගෙන හිටියා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? දැන් එහෙනම් දැන් මේ කොරෝනා කාලේ කොහොමද යන්නේ නැහැ නේ? එක තැන කොටු වෙලානේ. එහෙමයි. එහෙම නේද? ඒතර ඒව දැන් කරගන්න තිබුණේ කොරෝනා වලට ඉස්සෙල්ලා.
ඔය වගේ කොරෝනා වගේ නෙමෙයි ඔය වගේ අපි එක්තැන් වෙන්න පුළුවන් අපේ ජීවිතේ. එහෙමයි ස්වාමීනි. කවුද දන්නේ කොයි වෙලාව පැරලයිස් වෙන්න පුළුවන් අපි. අපි යහුන් නැංගේ කොටස පරන්න තියෙනවා. මොකද එහෙමයි. අය කරන්නද ඊට පස්සේ නෑ. තමන්ගේ ජීවිතේ ඒ නිසා මේ ලද අවස්ථාවේ උපරිම දේ කරලා තියාගන්නවා. පසුතැවෙන විදිහට තමන් ජීවිතය තියාගන්න හොඳ නෑ. එහෙමයි. මේක පුළුවන් කාලේ පුළුවන් තරම් සෑය වඳින්න බෝධිය වඳින්න යන්න ඕන. එහෙමයි. පුළුවන් කාලේ සංඝයා හොයාගෙන හැමතිස්සෙම යන්න පයින් හරි කමන්න යන්න ඕන. එහෙමයි. තේරුණා නේද? පුළුවන් තරම් හොයාගෙන ගිහින් දම්පැන් පූජා කර ගන්න ඕන. පුළුවන් තරම් තමන් වෙහෙස මහන්සිලා හරි හම්බ කරන කාලේ ඊට පස්සේ උපසේ වෙනුවෙන් වියදම් කර ගන්න ඕන. බැරි වෙන කාලයක් එනවා. එහෙමයි ස්වාමී. බැරි වෙන කාලයක් එනවා. සමාටි බැරි වෙන කාලය ආවට පස්සේ අර කාලේ ගැන හිත සතුට වෙන්න පුළුවන්. දැන් සමහරව පිටරට සේවය කරන අය අපිත් එක්ක කියලා තියෙනවා. පුළුවන් නම් මේ කාලේ දැන් හම්බ කරන වැඩිපුර මුදලක් මේ පින්කම් කරන්නමයි වියදම් කරන්නේ. එහෙමයි. ඊළඟ මට පාඩුවේ ලංකාවට ගිහිල්ලා මට ආයෙ ඒතර හිතන්නවත් දෙයක් නැහැ කුසානාස. ඒතර මට තියෙනම කරපු දේවල් ගැන හිතා ගෙදර ඉඳගෙන බුදුන් ඇඳගෙන පිරිත් ටිකක් කියාගෙන බණ ටිකක් අහගෙන ඉන්න විතරයි මගේ හිත එතකොට අර වගේ හිත පිටින්නේ නැහැ. එහෙමයි. ඒ පුළුවන් කාලේ කළානේ. ස්වාමීනි. ඒකයි. පුළුවන් කාලේ හැමදේම එතකොට තමන්ගේ ජීවිතේ තමයි උපදවලා තියෙන්න ඕන. එහෙමයි. ඒතර එහෙම තමයි වීරිය කියන එක පුරුදු කරන්න ඕන. වීරිය දැන් අපි දවසටම ටාගට් කරන් පුරුදු කරනව නෙමෙයි. අපි හිතන්න ඕනේ නම් මේ බණ අහන පැයේ මං කම්මැලිකම් එන්න දෙන්නේ නැහැ. පැයයිනේ සමහර විට. බණ අහන පැයේ මං වෙන අලසකම් එන්න දෙන්නේ නැහැ. බණ අහන පැයේ මට gedara dura යාන වාහන දේවල් මං හිතන්න හිතට එන දෙන්නේ නැතුව මම මේ කොහොමද ධර්මයේ ටික අහන්න ඕන. ඒකත් වීරියක් එතකොට. එහෙමයි ස්වාමීනි. ඔව් ඒ වීරිය කාලයක් පුරුදු කරද්දි ඕට ඊට පස්සේ කාලයක් යනකොට පැය දෙකක් බණ අහන්නේ වගේ හිත හදා ගන්න පුළුවන්. බැරි වෙයිද? පුළුවන්. එහෙමයි. කාලයක් යනකොට පැය 3ක් බණ අහන්නේ විදිහට හිත හදා ගන්න පුළුවන් වෙයි. ඔහොම හදාගත්ත කොච්චර වාසනාවක්ද? මං හිතන්නේ ඒව වාසනාව තරම් වාසනාවක් ඔහුගේ ජීවිතේ නෑ. ස්වාමීනි මේ වීරියෙන් මොනතරම් හැකියාවක් ඇති අයෙක් බවට පත් කර. ඒක නෙන්න. එහෙමයි ස්වාමී. ඒක වීරියෙන්මයි කරන්න තියෙන්නේ. එහෙයි ස්වාමී. දැන් මේක අපි නොහිතා සමහරට අපි අතහරිනවනේ. එහෙමයි. ඒතර අතහරින්න මේක අලස වීරියටමයි ඉතින්පත් වෙන්නේ. එහෙමයි ස්වාමීනි. හැකියාව බලවත් කෙනෙක් බවට පත් වෙන්නේ නැහැ. වීරිය උපදින්නමයි. ඒ බලන්න බොහෝ තන් ආදී දැන් ඉතින් ගිහි අතහැරලා දාලා ගුරුවරයෙක් නැහැ. ගෝලයෙක් නැහැ. ගෙයක් නැහැ, දොරක් නැහැ. ඊට පස්සේ කෑම බීම කොහෙන් ලැබෙනවද කියලා එහෙම නමුත් අතහැරියේ නැහැ. එහෙමයි ස්වාමීනි. මේ ජීවිතේ සසරේ අසංකේය කල්ප ලක්ෂ 4ක් ඔය විදිහට එනකොට එහෙමයි ස්වාමීනි. අසංකේය කල්ප ලක්ෂ 4ක් එනකොට කොහොම යද්ද එතකොට? එහෙමයි. ඉවසීම පාරමිතාවක් කරමින්, සීලය පාරමිතාවක් කරමින්, නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක් කරමින්, එහෙමයි. ප්‍රඥාව පාරමිතාවක් විදිහට පුරපුරා මෙහිම සංසාරේ දානේ පාරමිතාවක් විදිහට පුරපුරා එනකොට කොහොම යද්ද? එහෙමයි ස්වාමීනි. අත්හැරීමන්නේ. ස්වාමීනි වීරිය පිරිහුණා කියලා අපි අහන්නේ නේද? නෑනේ. එහෙමයි ස්වාමී. පුදුම දෙයක් මේක. ඒ වගේ තමයි වීරිය කියන එක නම් අපි මේක ටික අපේ ජීවිතේ පුරුදු කරගන්න ඕනේ. එහෙමයි. දැන් අපි ඊයේත් කතා කළා ආමිෂය අතහැරීමත් උකට වීරිය. කෙලෙස් අතහැරීමත් වීරිය. එතකොට ඒතර අපිට තේරෙනවා මේ සත්පුරුෂය ඇසුරු කරන ලෝකේ සත්පුරුෂ ඇසුරට ආසාවක් තියෙන එකත් වීරියක් එතකොට. එහෙමයි. අසත් ධර්ම ශ්‍රවණය කරන ලෝකේ සත් ධර්මයේ ශ්‍රවණය කර ඉන්න කියන වීරියක් එතකොට ඔහුගේ. තේරෙනවද? දුස්සීල ලෝක සීලයක් රකින්නවා කියන වීරියක් එතකොට ඒක. දැන් කල්පනා කරලා බලන්නකෝ මේ ලෝකේ වැඩිපුර පිරිසකට ආස කරන්නේ සත්පුරුෂ ඇසුරටද අසත්පුරුෂ ඇසුරටද? අසත්පුරුෂ ඇසුරට ආස කරන්නේ. එහෙමයි. එහෙනම් වැඩිපුර පිරිසක් ඉන්නේ වීරිය නැති කට්ටිය. එන සතුටු වෙන්න ඕන හිත අහෝ මට මේ වීරිය තියෙනවනේ. එහෙනම් මේක තව දියුණු කරගන්න ඕන. එහෙනම් වැඩිපුර පිරිසක් ඉන්නේ එහෙමනම් සංසාරෙත් මම ওই ගොඩට වැටෙන්න පුළුවනි. එහෙනම් එතෙන්ටපත් නොවන විදියට මම ඒක බලවත් කරන්න ඕන. එහෙමයි. බලවත් කරන්න ඕන. දැන් සමහර කට්ටිය කාලේ සත්පුරුෂ ඇසුරට ඇවිල්ලා මේක නැති කරගෙන ආයෙ අසත්පුරුෂ ඇසුරට වැටෙන කට්ටිය දැකලා නැද්ද? එහෙමයි. ඉන්නවනේ. හේතුව මොකද්ද? ඒතර එයාට පොඩි වීරිය තිබිලා තියෙන ගුණේ පිළිලා ඉන්න. සද්ධර්ම ශ්‍රවණේ කාලයක් කරන ඊට අතහැරලා දානවා. එහෙමයි. උඩ පොඩි වීරියයි තියෙන්නේ. එහෙනම් හිතන්න මේ ලෝකෙ වැඩිපුර පිරිසක් ඉන්නේ අසද්ධර්ම ශ්‍රවණය කරන කට්ටිය. එහෙනම් මම සද්ධර්ම ශ්‍රවණය කර ඒ වීරිය වඩනවා කියලා දසක ඇති කර ගන්නවා.
ඔහු වීරිය වඩලා තියෙනවා. එහෙමයි. එහෙනම් ඒ වගේ පොඩි වීරියක් කරපු කට්ටිය නේද සංසාරේ සද්ධර්ම ශ්‍රවණය කළා අසද්ධර්මයට වැටෙන්නේ. එහෙනම් මම මේ වීරිය තව තව බලවත් කරගන්නවා කියලා අදහසක් ඇති කරගන්නවා. චෛත්‍ය බෝධි වන්දනේව දන් දෙනේව සිව්පසේ අතහරිනේව සිල් රකින්නේව මේ ඔක්කොම ලෝකෙත් එක්ක බලනකොට මොකද වෙන්නේ? වැඩිපුර පිරිසක් නොකරන කට්ටිය. එහෙමයි ස්වාමීනි. ඒතර මම මේ දේවල් කරන්න ඕන කියලා අදහස් මම මේක වීරියක් නේද කියලා ඒ වීරිය කරගන්න ඕනේ එතකොට. එහෙමයි ස්වාමීනි. ඒ වීරිය අඩුවෙන් කරගත්තු කට්ටිය නේද පොඩි කාලයක් කරලා ආපහු අනිත් පැත්තට වැටෙන්නේ. මම එහෙනම් මේක තව තව බහුල කරගන්න ඕන නේද කියලා. ඒක බහුල කරගන්න. එහෙමයි. එහෙමයි වීරිය හදන්න තියෙන්නේ. ස්වාමීනි අල්ලාප සල්ලාපේට හිස් කතාවට ප්‍රිය සම්භාෂණයට අනවශ්‍ය විදියට ඇහිලා මේ ඇලිලා ගැටිලා ගියොත් ඉන්නේ එහෙම බැඳිලා මේ වීරියෙන් තියෙන මේ උත්කර්ෂය ප්‍රභාව අත්විඳින්න හම්බෙන්නේ. එහෙමයි ස්වාමී. ඒක ඉතින් උපක්‍රමශීලී වෙන්න ඕනේ. මේ පොඩි ළමයෙක් හිතන්නකෝ. එහෙමයි. මේ පොඩි ළමයෙකුට දැන් දෙමව්පියෝ කියනෝනේ. හරි මේ උඹ දැන් ටිකක් වෙලා පාඩම් වැඩ කරපන් කරොත් එහෙනම් උඹට ටීවී පොඩ්ඩක් බලන් දෙන්නම් කියලා. එහෙමයි. ඊට අර කොල්ල මොකද කරන්නේ? පැයක් දෙකක්ද පාඩම් වැඩ කරපු ගමන් මොකද කියන්නේ? මට එහෙනම් පොඩ්ඩක් ටීවී බලන්න ඕන කියනවා. එහෙනම් කාටුන් එකක් බලපන් කියලා පොඩි වෙලාවක් දෙනවා. එහෙමයි ස්වාමී. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් බැලුවේද දැන් ආයෙ පාඩම් වැඩ කරපන් කියනවා. බැලුවොත් එimhe ආයෙ කරොත් එහෙනම් උඹට මේක දෙන්නම් කියනවා. ඒ වගේ තමයි හිතත් රවට්ටන්න ඕන. එහෙමයි ස්වාමී. තමන්ගේ හිත ඒ වගේ තමයි උපක්‍රමශීලීව ගන්න ඕන. බාහිර මේ ටික කරපන්. දැන් එක දිගටම නයිස් ක්‍රම් ඉඳලා හුරු නැත්නම් ඊට පස්සේ ආයෙ ඉල්ලනවා කාමේ පොඩ්ඩක් ඉල්ලනවා යාට. එහෙමයි ස්වාමී. ඊට පස්සේ ආයෙ පොඩ්ඩක් ඇස් දෙකට මොන හරි දීලා කන් දෙකට මොන හරි දීලා ආයෙ චුට්ට සතුටු කරන්න ඕන. සතුටු කරලා ආයෙ කරකල මොකද කරන්න ඕන? ආයෙ අතෙන්ට ගන්න ඕන. එහෙමයි. ඒක සමහර එකපාරට කරන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කාලේ භාග්‍යතුන් වහන්සේ 80 මහා ශ්‍රාවකයෝ එහෙමයි ස්වාමී. ඊ සංසාරේ අසංකේය කල්ප ගණන් වීරි පුරුදු කරපු අය. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? වීරි පුරුදු කරපු අය. ඒතර එහෙම පුරුදු කරපු මහෝත්තමය ගිහි අතහැරියන් අරක දී පරදුවට තියාගෙන බැරුණොත් කවන්නේ කියලා අදහසින් ඉන්න පුළුවන්. එහෙමයි. තේරුණා නේද? මේ සමහර අය ඉන්න එක පාට පුරුදු නැතුව මේක පාට කරන්න ගියාට පස්සේ අර තියෙන ටික ඔක්කොම නෑ කාලයක් ගිහින් බලනකොට අකුසල ගොඩේ විතරයි. එහෙමයි. ඒ නිසා මේ හිත කියන එකට උපක්‍රමශීලී වෙනවා හිත හදන්න. එහෙමයි ස්වාමී. අර පොඩි එකා අපි මට්ටු කරගෙන තියන් ඉන්නේ යම්සේද. සමහරට එහෙම කරනෝනේ අපි නේද? දැන් හිටියක් කරලා සෙල්ලම් කරලා වරෙන් කියලා ඊට පස්සේ ඒක පිටට යවන්න. ඊට පස්සේ උටිය හොඳට නටලා ගෙදර එනවා. ඊට පස්සේ හිල්ලෙන්න දෙන්නේ නැහැ පැය ගාණක් යනකම්. එහෙම කරන්නේ නැද්ද අපි? කරනවා. හිතත් එහෙම තමයි. එහෙමයි. හිතත් මේක තමන්ගේ හිත දිහා තමන් බලන්න ඕනේ. හිත දිහා ඒකට ප්‍රායෝගික බල තමයි. ඒකට දැන් සමහරට ඔක සමහර අය ඉන්නවක ලස්සනට කුසලයේම පින්නීම ඔක මාරු කර තියා ගන්න බලන්න. එහෙමයි. සමහරවන භාවනාවක් කරනවා. ඒක ආස්වාද මන්දන ධර්මයේ ටිකක් කියවනවා. ඒකත් ආස්වාද මන්දන එකපාරට ලිහිල් කරන්නේ නැහැ. ධර්මය අහනවා. එහෙමයි. ඒකත් මදි නම් ඊට පස්සේ ගෙදර දොරේ අපි හිතමුකෝ බුදුන් අදින තැන තමන් භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන වතක් පිළිවෙතක් කරනවා. එහෙමයි. තේරුණා නේද? එහෙම බැරි නම් ඊට පස්සේ ගෙදර දොරේ අනිත් අයගේ යහපත පිණිස සිහි කරලි වෙලා මොනවා හරි තියෙන දේ පිරිසුදු කරලා එහෙම තියෙනවා. එතකොට එයා සැහැල්ලු කරලා හදා ගන්නවා මේ දේවල්. ඊටසේ ආයෙත් අතෙන්ට එන්න ඕන පොඩ්ඩක් භාවනා කරනවා කියන තැනට. ඊට ආයෙත් පොඩ්ඩ මාරු කර හදන්න ඕන. එහෙම උපක්‍රමශීලී වෙන්න ඕන. එහෙම උපක්‍රමශීලී වෙමින් තමයි මේක කරගන්න තියෙන්නේ. එහෙමයි ස්වාමීනි. එහෙම තමන්ගේ හිත දිහා තමන්ට ඒ වගේ හොඳ දැන් තමන්ගේ දරුවෙක් දිහා අප්‍රමාණ කරුණාවෙන් එච්චර අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් බල එහෙම කරන්නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? මේකට එක දිගටම පාඩම් කරන්න බෑනේ කමන්නේ පොඩ්ඩක් සෙල්ලම් කරලා ආපුවා. සමහරට අම්මා අවස්ථාවක් දෙන්න තාත්තා කියනෝනේ ඔබට සෙල්ලම් කරලා පොඩ්ඩක් ඉන්න අවස්ථාවක් දෙන්න කියලා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි අපි හිත දිහා බලන්න ඕනේ. අර පොඩි එකෙක් දිහා බලනවා වගේ. එහෙමයි. ඇත්තනේ නිවන් මාර්ගට පොඩි එකෙක්නේ. ඒකට එහෙම බලලා කරන්න ගියොත් එහෙම යම් දෙයක් කරන්න පුළුවන් වෙයි. එහෙමයි. නැත්තම් ලේසි නෑ. ඒතර මේ යුගයේ උනන් කැමැත්ත තිබුණු පමණින්ම කරන්න බෑ. ප්‍රඥාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. නිපක බව කියන එක තියෙන්න ඕන. ඒව තිබුණොත් තමයි ප්‍රායෝගික ධර්ම මාර්ගයේ හිත පුහුණු කරවන්න, නියලවන්න, මේ යොදවන්න හැකියාවක් ඇති වෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒක කාලයක් තිස්සේ ඇත්තටම ඇති වෙන්න ඕන එකක් ඒ වීරිය කියන එක. එහෙමයි. ඒක හරිය ලස්සනට තියෙනවා. අපි චුට්ට තව පොඩ්ඩකින් කියමු. තව කාරණාවක් තියෙනවා දැන් විස්තර කරනවා උපම් පාපී අකුසල් ප්‍රහාණය කිරීම පිණිස කැමැත්තක් උපදවයි කියනවා. වෑයම් කරයි කියනවා, වීර්ය ආරම්භයි කියනවා, සිත දැඩි කොට ගන්නේ කියන බලවත් උත්සාහ කරයි කියනවා. එහෙමයි. දැන් බලන්න දෙවෙනි එක. දෙවෙනි වීර්ය කරන විදිහ මොකද්ද? හිතේ අකුසල් උපදිනවා.
දැන් නිදිමත එනවා. නිදිමත වුණාට පස්සේ ඒක ප්‍රහාණය කරනවා. අපි දැන් පචලායන සූත්‍රයෙන් විස්තර කරේ ඊට ඉස්සෙල්ලා. එහෙමයි ස්වාමී. ඊට අමතරව දැන් ඔය අපි මොකක් කාම අරමුණක් එනවා. ඒක බැහැර කරන්න මහන්සි ගන්න. ඊට පස්සේ දැන් ඒක විස්තර කරන දැන් මේකේ තියෙනවා. ඒක අනිත් පැත්තේ දේශනාවේ තියෙන සංවර ප්‍රදාන සූත්‍රයක විස්තර කරන පහන ප්‍රදාන යන කුමක්ද? කාම විතරක නොයසයි කියන බැහැර කරයි කියන දුරු කරයි කියන නැති කරයි කියන අභාවයටපත් කරයි කියන. ව්‍යාපාද විතරක බැහැර කරයි කියන ඉවසන්නේ නැහැ කියන. ඉවසන්නේ නැහැ කියලා කියන්නේ මොකද්ද? හිතේ තියෙන දෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ඊළඟට හිංසා විතරක වෙන පාපී සිතිවිලි එනවා කියනවා. ආවට ඉස්සෙල්ල කලේ මොකද්ද? උපදින්න දෙන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් කරන්නේ මොකද්ද? ඉපදිච්ච එක බැහැර කරනවා. ඒකත් පදම් වීරිය. අපි ධර්ම ශ්‍රවණය කර කර ඉන්නවා. ඉන්නකොට වෙන සිතිවිලි එනවා. ඒව බැහැර කළා ආයෙ ධර්ම ශ්‍රවණය හිත පිටවන. එහෙමයි. ආයෙ වෙන අදහසක් එනවා. ආයෙ ටිකක් වෙලා යනකොට ඔන්න නිදි කිරා වැටෙනවා. බැහැර කළා ආයෙ ධර්ම ශ්‍රවණය හිත පිටවන. ඒකට අපි හිතමු දැන් ඔය වගේ ජීවිතේ දැන් භාවනාවක් කරන්න යනකොට ඔය වගේ මොන හරි අරමුණක් එනවා. ඒක බැහැර කළා භාවනාව හිත පිටවන මහන්සි ගන්නවා. එහෙම කරද්දි අකුසල් මනන් එන්නේ භාවනාවන පොඩ්ඩක් පැත්තකින් ඉඳලා ධර්මයේ කියවන්න ගන්නවා. ධර්මයේ කියවද්දිත් වෙන අකුසල් විතරක එනවා. ඒක බැහැර කරලා ධර්මයේ කියවන්න හදන. හරියන්නේ නැහැ. ඒක ධර්ම ශ්‍රවණය කරන්න පුරුදු වෙනවා. ධර්ම ශ්‍රවණය කර කර ඉන්න උන අකුසල් එනවා කියමුකෝ. බැහැර කරනවා. එහෙම කර කර ධර්ම ශ්‍රවණය කරන හදනවා කියමුකෝ. ඒක කරගන්න පුළුවන් නම් ඒක තමයි දිගටම කරන්න ඕනේ ඊට පස්සේ. එහෙමයි ස්වාමීනි. ඒක කල්ලිවර වෙලා ආයෙත් රසවන භාවනාවට යනවා. එහෙමයි. උඩට යන්නේ ඊට පස්සේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ධර්ම ශ්‍රවණය කරන්න බැරි නම් මොකද වෙන්නේ? ඔන්න භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන ගෙදර බුද්ධ මන්දිරය අස් කරනවා. එහෙමයි ස්වාමීනි. එහෙම දෙයකට පෙළඹෙන්න ඕනේ. එහෙමයි. බලන්න උන්තර සරල දේවල් මේ හිතට දිදී කරගන්න පුළුවන් බලන්න. හරි උපක්‍රමයෙන් අපේ ස්වාමීන් වහන්සේ කරන්න තියෙනවා. එහෙමයි සර්. දැන් ළඟ පහත ඊට පස්සේ විහෙර විහාර තියෙනවා න ะ. ඒ පයින් ඇවිදගෙන යනවා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න යනවා කියලා දහසි. චෛත්‍ය වන්දනා කරන්න යනවා. බෝධි වන්දනා කරන්න යනවා. එහෙම හොරු වෙන්න ඕන. එහෙමයි. ඒතර සමහර අයට අර ඒක කරගන්න බෑ හැමතිස්සෙටම ඇඟේ හැපි කෙනෙක් ඉන්න ඕනේ යාට. අපි කිව්වා පවිවේක ගුණේ පුරුදු වෙලා නැහැ කියලා. එහෙමයි. ඒක නැත්තම් එයාට කරගන්න යන්න බෑ. බාහනට ඒ ගුණේ නැති වෙච්ච ගමන් පදම් වීරයට එන්න බෑනේ යාට. හුදකලාවට. හුදකලා බව කියන්නේ. එහෙමයි. ගෙදර ඉඳන් තනියෙන් හුදකලාවේ උයන්න පියන්න හුදකලාවේ අතපතු ගා ගන්න හුදකලාවේ ඒ දේවල් කරන්න හුරුණ සතුටු වෙන්න ඕන. මට මේක හුදකලාවේ කරගන්න පුළුවන් කියලා. සමහර අය ඊට පස්සේ හුදකලාවේ කරන්නේ කොහොනිත් අය කරන්නේ නැහනේ. නමුත් තමන්ගේ ජීවිතය තුළ උපදින ගුණේ පිළිබඳ තමන්ට වැටහීමක් නැහැ. එහෙමයි ස්වාමීනි. ඒකට ඔට්ටු වෙයි ඉන්න අනිත් අය කරන්නේ නැහැ නේද මම විතරයි නේද කරන්නේ කියලා. නමුත් තමන්ගේ ජීවිතේ හැදෙන ගුණේ පිළිබඳ තමන්ට වටිනාකමක් නැහැ. එහෙමයි. තමන් තනියෙන් හරි තමන්ට කරන්න පුළුවන් දේ තමන් කළාට පස්සේ අනිත් ගෙදර කට්ටියනේ චෝදනාවක් නැහැ නේ. මෙයා කැපකිරීමක් කරලා තියෙන බව දන්නවනේ. ඒකට හුරු නම් අනිත් දේ කරගන්න පුළුවන්. ඒකට හුරු නැති වුණොත් මේ කිසි දෙයක් කරගන්න බැරි වෙලා යනවා. එහෙමයි. දැන් බලන්න ඒකත් එක්ක හරි ලස්සන කාරණාවක් තමයි වීර්ය කිරීම කියන එක කොච්චර උපක්‍රමශීලීව කල්පනා කර කර ප්‍රායෝගික වෙන්න ඕනද කියන කාරණේ සම්බන්ධව ස්වාමීන් වහන්සේ වහන්සේ කිම මේ දුක නිරුද්ධ වී යන්නේද යලි වෙනත් දුකක් නූපදින්නේද යන කරුණ පිළිබඳව නුඹ වහන්සේලා වදාරනව නේද කියලා ඇහුවා. මහරජාණනි අපගේ පැවිදි බව තියෙන ඉතින් ඕකට තමයි කියනවා. එහෙමයි. මොකද්ද? දුකක් නූපදින විදියට හැසිරෙන්න තමයි කියනවා. යලි වෙනත් දුකක් නූපදින විදියට කටයුතු කරන්න තමයි කියන පැවිද්ද තියෙන්නේ. එහෙමයි. දුක කියන එක. කිම නූපන්න කුසල්ලාදී උපන්න කුසල්ලාදී දුරු කිරීම පිණිස. නූපන් කුසල් ඉපදවීම පිණිස. උපන් කුසල් වැඩි දියුණු කිරීම පිණිස මේක ඒ වෙලාවට විතරක් කරනවද නැත්නම් මුල ඉඳලාම පුරුදු කරන්න ඕන එකක්ද කියලා අහන. එහෙමයි. මහරජාණන් අවස්ථානුකූලව බලා ඒ වෙලාවට කරන්න හිටියොත් එහෙම අදාළ කාරණේ ඉෂ්ට වෙන්නේ නැහැ කියනවා. මේ සමහර කට්ටියනේ හරි අපි වෙලාවවන් අතහරින්නම් කෑනු ගහ ඉන්න කියන කට්ටිය ඉන්නෝනේ. එහෙමයි සර්. වෙලාවවන් අපි සිල් ගන්නම්. වෙලාවට පස්සේ අපි භාවනා කරන්න. වෙලාවට පස්සේ අපි පන්සල් යන්න කියලා කතා කරන කට්ටිය ඉන්නෝනේ. එහෙමයි. බලන්න ඔයගොල්ලන් වෙලාව කවද දෙන්නේ කියලා. එහෙයි. මැරෙනකම්ම නෑ ඒගොල්ලන්ගේ වෙලාව. එහෙමයි ස්වාමීනි. මැරෙනකම්ම නෑ. අර සියලු ප්‍රශ්න හතරේ යා බණහන කෙනෙක් ඉන්නව නේද? සියලු ප්‍රශ්න තියාගෙන ඔහු බණහන් වාඩි වෙන කෙනෙක් ඉන්නව නේද? සියලු ප්‍රශ්න ඉදිරියේ සිල් ගන්න කෙනෙක් ඉන්නව නේද?
සියලු ප්‍රශ්න ඉදිරියේ චෛත්‍ය බෝධි වන්දන කෙනෙක් ඉන්නව නේද? සියලු ප්‍රශ්න ඉදිරියේ පිළිත් කියන කෙනෙක් ඉන්නව නේද? එයා තමයි හැමදාම කරන කෙනෙක් වෙන්නේ. එහෙමයි. වෙලා වෙනකන් ඉන්න කෙනා ඉන්නව නේද? එයා මැරෙනකම් එයාට වෙලා වෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? මැරෙනකන් එයාට වෙලා වෙන්නේ නැහැ. අපි තාම තරුණයි කියලා කට්ටියක් ඉන්නවා. අපේ ළමයින්ගේ වැඩ තියෙනවා කියලා කට්ටියක් ඉන්නවා. අර කියන්නේ ලස්සන ධම්මපදේ ගාතාවක් තියෙනවා. මට පුතාලා ඉන්නවා. මට දුවලා ඉන්නවා. මට වගකීම් තියෙනවා. මෝඩ අඥාන කෙනා. එහෙම හිත තමන්ගේ වීරියම නැති කරගන්නවා කියලා. එහෙමයි ස්වාමීනි. එහෙමනේ තියෙන්නේ. ඔය කතන්දර මුකුත් නෑ තමන්ගේ වකුගඩුව නරකුණා කිව්වොත් එහෙම. ඔය කතන්දර ඔක්කොම පැත්තකින් තියෙනවා තමන්ගේ liver එකට ප්‍රශ්නයක්, heart එකට ප්‍රශ්නයක් වුණොත් එහෙමයි. නැද්ද බලන්න? ඔව්. එතකොට ඊතර තියෙන්නේ වීරිය නැතිකම තියෙන්නේ. උනන්දුව නැහැ. එහෙමයි ස්වාමීනි. එයාට උමනාවක් නැහැ. ඊට පස්සේ මහරජා ඊට කියන ස්වාමීන් උපමාවක් කියන්න කියනවා. මහරජාණන් මේ ගැන කුමක්ද හිතෙන්නේ? යම් විටක ඔබට පිපාසය උන් නැති වෙනවා කියනවා. මොකද ඇති වෙන්නේ? පිපාසය. මට පිපාසයි පැම්බොන්ට ඕන කියලා එතකොට දහන ලිඳක් කපන්නේ. පිපාසයක් ඇති වුණාම දහන ලිඳක් කපන්නේ. එතකොට ඔබ පොකුණ කනින්නේ කියලා අහනවා. ස්වාමීන් නෑ කියනවා. එහෙමයි. ඒ වගේම තමයි මහරජතුමනි මොකද ඒකට හේතු පිපාසයක් ඇති වෙච්ච වෙලාවට ලින් කනින්න ගියොත් එහෙම පීඩා දෙකයි. මොකද්ද? පිපාස නිසා විඳින පීඩාවක් තියෙනවා. ලින් කනින්න ගිහිල්ලා හදන පීඩාවක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේ තමයි අපිට එහෙනම් මේ ජරාවටපත් වෙලා ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කුසල් උපදිනවා කියලා හිටියොත් එහෙම ඒ කුසල් උපද්දවන්න යද්දිච්චම් වීරියක් නිසා පොඩි පීඩාවක් විඳිනවනේ. ඒක යම් පීඩාවක් විඳිනව නැත්තේ නෑනේ. එහෙමයි. ඒතර මේ පීඩාවයි ඇඟේ එතකොට ජරාවටපත් වෙලා විඳින පීඩාවයි දෙකක් එතකොට. එහෙමයි ස්වාමීනි. කරන්න බෑ. එහෙමයි. කරන්න බෑ. ලීසිනේ. වීරිය කියන එක කරන්න ඕන මුල් කාලෙම. ඇඟපත හයිය තියෙන කාලෙම. බණහන් වාඩි වෙන්න ඕන තරුණ කාලෙම. එහෙමයි. බණහන් යන්න ඕන තරුණ කාලෙම. සීල් රකින්න ඕන තරුණ කාලෙම. නැත්තම් ජරා දුකයි, ව්‍යාධි දුකයි, අකුසල් උපද්දන දුකයි, අකුසල් බැහැර කරන දුකයි එකතු වුණාට පස්සේ ආයෙ ලීසි නෑ. විශේෂයෙන් අකුසලයේ කියන එක බැහැර කරනවා තරුණ කාලේ. මොකද අකුසලයේ කියන එක මහා ගින්දර සහිතව බැහැර කරන එක. නැද්ද බලන්න. ආසාව කියන එක බැහැර කරන්නේ කොහොමද? ගින්දරත් එක්ක බැහැර කරන්නේ. එහෙමයි ස්වාමීනි. හිතන්නේ ඔය කෑමකට ආසාවක් ඇති වුණා කියලා. ඔය ආසාව බැහැර කරනකොට ආසාව බැහැර කරනද ලීසි කෑම හදන් කන එකද ලීසි? එහෙමයි ස්වාමීනි. ආන්න ඒක. ඉතින් ඒ අකුසලයේ අතහරිනවා කියන්නේ ගින්දරත් එක්ක කරන්නේ අපි. එහෙමයි. ඒක ගින්දරත් එක්ක කරන හිත දෙන්නේ. ඊට වඩා හොඳ අකුසලයේ වැළඳ ගන්න එක. තේරුණා නේද? එහෙමයි. ඒ නිසා හරි පුදුම මේ පරිස්සම් වෙන්න ඕන දෙයක් තමයි පස්සට කල් දාන්න තියෙන එක. එහෙමයි. ඊළඟට කියන ඒ වගේම තමයි මහරජතුමනි වීරිය යමක් කළ යුද්ධ ඒ සඳහා කලින්ම වීරිය නොකොට ඒ අවස්ථාව ලද කල්ලි වීරිය කිරීම සාර්ථක නෑ කියනවා. දැන් ශ්‍රද්ධාව වඩලා නැත්තම් බණ ධර්මයේ කියෝමින් ශ්‍රද්ධාව වඩලා නැත්තම් අවශ්‍ය වෙලාවට ශ්‍රද්ධාව පුදව ගන්න බෑ. එහෙමයි ස්වාමීනි. අකුසල් දුරු කළා කුසල් වඩලා වීරිය කළා නැත්තම් අදාළ වෙලාවට ප්‍රශ්නයක් ආවන් එයාට ඒක නැගී හිටින්න බෑ. ප්‍රඥාව කියන එක වඩලා නැත්තම් අදාළ ප්‍රශ්නයක් ආපු වෙලාවට ප්‍රඥාව පසුරවන්න බෑ එයාට. එහෙමයි. සිහිය කියන එක වඩලා නැත්තම් ප්‍රශ්නයක් ආපු වෙලාවට සිහිය පිහිටව ගන්න බෑ. හිත සමාධිමත් කළා නැත්තම් සංසිඳන නැත්තම් ප්‍රශ්නයක් ආපු වෙලාවට හිත සංසිඳවන්න බෑ. එහෙමයි. ඒක මේ ලෝක ධර්මතාවය. එහෙමයි ස්වාමීනි. ඒත් ස්වාමීන් තව උපමාවක් කියන්න කියන මහරජාණන් මේ ගැන කොහොමද හිතන්නේ යම් විටක ඔබට කුසගින්න ඇති වෙනවා. එතකොටද ඔබ බත් අනුභව කරන්න කුඹුරු කොටන්නේ කියලා අහනවා. හරි ලස්සනයි නේද? එහෙමයි. හරි පුදුමයි රහතන් වහන්සේගේ පටිභාණි. සීසාන් එතකොටද වපුරන්නේ එතකොටද නැත්නම් මා ස්වාමීන්. එහෙමයි. බඩගිනි වෙලාවට කුඹුරු කොටන්න ගියොත් එහෙම කොහොමද? දැක්කනේද පීඩා දෙකයි නේද එතකොට? එහෙමයි ස්වාමීනි. ඒ නිසා පින්වත්නි ධර්ම ශ්‍රවණේ අදහදම කරන්න බහුල වශයෙන් කරන්න. අත්හැරීම අදහදම පුරුදු කරන්න.
එහෙමයි. තමන්ගේ ජීවිතේ ගොඩක් වියදම් කරන්න දේවල් තියෙනවා කියලා ඒවට විතරක් වියදම් කරන්න තිරුවන්ට අතහරිනවා කියන එක අදහදම පුරුදු කරන්න ඕන. එහෙමයි ස්වාමීනි. තිරුවන් වෙනුවෙන් අතහරිනවා කියන එක අදහදම පුරුදු කරන්න ඕන. එහෙමයි. දැන් සමහර අය ඉන්න තිරුවන් විශ්ේ අතහරින්න පුරුදු නැති කෙනාට වයසට ගියත් අපි හිත ඔන්න එයාට කියන මේ එහෙනම් මේ කීයක් කර දෙන්න පිනක් කරගන්න මේ භාග්‍යතුන් වහන්සේ ධර්ම සංගයන. ඒක හිමීන් තාලේ තමන්ගේ ළමයින්ට දීලා පාඩුවේ. එහෙමයි ස්වාමීනි. නැද්ද බලන්න? එහෙමයි. අර පින කරන්න හිතෙන්නේ නැහැ. ශ්‍රේෂ්ඨ දෙයක් වෙනුවෙන් අතහරින්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. පුරුදු නැහැ. මොකද එයා පුරුදු වෙලා තියෙන කොහොම අතහරින්නද? යම් දෙයක් අනාගතේ බලාපොරොත්තුෙන් අතහරින මේ ළමයි මට සලකයි කියලා අදහසින් අතහරිනවා. එහෙමයි ස්වාමීනි. එහෙම මේ ළමයින්ට දෙන්නේ. තමන්ගේ ඥාතීන්ට අතහරින මට දෙයි කියලා අදහසින්. තිරුවන්ට දුන්නොත් දන්නෝනේ දැන් ආයෙ ලැබෙන්නේ නැහැ කියලා. එහෙමයි. මොකද පින ගැන පිනෙන් එක ලැබෙනවා කියලා අදහසක් නැහැ නේ යාට. ඒක පුරුදු කරලා ඉන්න ඕනේ. එහෙමයි. පුරුදු කරලා ඉන්න ඕන. ආන්න ඒකයි. තවද ස්වාමීන් තව උපමාවක් කියන්න කියනවා. මහරජාණන් මේ ගැන කොහොමද හිතන්නේ? යම් විටක ඔබ යුද්ධයකට මුහුණ දෙනවා කියනවා. එතකොටද ඔබ මේ ඇතුළු නුවර වටේ දියාගල් කන ඉන්නේ. ඒ වගේම එතකොටද ප්‍රාකාර බඳින්න දොරටු කරවන්නේ මුරාට්ටාල කරවන්නේ යුද්ධ පටන් ගත්තට පස්සේද කියලා අහනවා. දාන්නේ රැස් කරන්නේ ඇත් සේනා පුහුණු කරන්නේ අශ්ව සේනා පුහුණු කරන්නේ රත සේනා පුහුණු කරන්නේ දුනු සේනා පුහුණු කරන්නේ කඩු සේනා ඔක්කොම පුහුණු කරන්න පටන් ගන්න යුද්ධ පටන් ගත්තට පස්සේද කියලා අහනවා. එහෙමනම් මොකද වෙන්නේ? යුද්ධ ජය ගන්න හම්බෙන්නේ නැහැ. නැත් ස්වාමීන් කියනවා. ඔය වගේම තමයි කියනවා. මුලින් ටික ටික වීර්ය කරන්න ඕන කියනවා. එහෙමයි. ඊට පස්සේ ලස්සන ගාථාවක් දේශනා කරන තමාගේ හිතසුව පිණිස යම් දෙයක් කැමතිද ඒ කෙනා මොකද කරන්නේ? ඒ දන්න කෙනා මුලින් ඉඳලම වීර්ය ටික ටික හුරු කරගන්නවා කියනවා. එහෙමයි ස්වාමීනි. ඊළඟ වීර්ය ගැන මේ කියද්දි කියනවා මොකද්ද? නූපන් කුසල් උපද්දවන්න කැමැත්ත උපදවනවා කියනවා. වෑයම් කරනවා කියනවා. වීර්ය ඇති කරනවා කියනවා. දැඩි වීර්ය බලවත් වීර්ය උපද්දවනවා කියනවා. ඒක කරන්නේ කොහොමද? ඒක තමයි කියන්නේ මොකද්ද? භාවනා ප්‍රධානින් කරන්නේ ඒක තමයි කියනවා. භාවනා ප්‍රධාන කියන්නේ මොකද්ද? නූපල් සතිය දියුණු කරගන්න. එයා බෙර වීර්ය දන්නේ. නූපන් ධම්ම විජය, නූපන් වීර්ය, නූපන් සතිය, නූපන් මේ ඊළමට පස්සද්ධිය, නූපන් සමාධිය, නූපන් උපේක්ෂාව ඉහපවක්ම උපදන්න ඕන කියනවා. නූපන් සද්ධාවය උපදන්න. දැන් තමයි බලන්න තමන්ගේ සද්ධාව තියෙනවද නැද්ද? නැත්තම් උපදන්න මහන්සි ගන්නවා. එහෙමයි ස්වාමීනි. අකුසල් දුරු කරගන්න තමන්ට හිතෙන්නේ නැත්නම් ඒක උපදන්න මහන්සි ගන්නවා. ඊළඟට සිහියෙන් ඉන්න එයාට පුරුද්දක් නැත්නම් එයා සිහිය උපදන්න. දැන් බලන්න මේ සිහිය උපදන්න හොඳම තැනක් තමයි ධර්ම ශ්‍රවණය කරනවා කියන්නේ. එහෙමයි ස්වාමීනි. දැන් බලන්න මේ වෙලාවේ සෙන්සි බලන්න තමන්ගේ හොඳට ඇටෙන්ෂන් අවධානය තියන් ඉන්නකොට මේ වෙලාවේ හිතේ මොනවද අතහරින්නේ කියන කාමයේ අතහරින්නේ නැද්ද? කාමයේ අතහරිනවා ඉතින්. ගෙවල් දොරවල් අතහරිනවා. යාන වාහන අතහරිනවා. දරුවෝ ඔක්කොම අතහරිනවනේ මේ වෙලාවේ. එහෙමයි. එතන මේ සිහියක් නෙවෙයි උපදන්නේ. සිහිය. වීරියක් නෙවෙයි උපදලා තින්නේ. වීරිය. එහෙමයි. දැන් බණ කියනකොට ඒක කල්පනා කරන්න පොඩි පොඩි මානසිකත්වයක් ඇති කරවන්නද පොඩ හරි. ධම්ම විචේ. එහෙමයි ස්වාමීනි. ප්‍රඥාව. එතකොට මේ භාවනාව ප්‍රදාන කියලා කියන්නේ ඒක තමයි. මොකද්ද? නූපන් කුසල් උපදවන්න. ඒතකොට මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ කොහොමද? එකක් තමයි නූපන් කුසල් උපදවන තැන. එහෙමයි ස්වාමීනි. උපන් කුසල් වඩා වර්ධනය කරන. දැන් සමහර කට්ටිය ඉන්න ඕන බණ ටිකක් අහන ඕන දිකිරා වැටෙනවා ගෙවල් දොරවල් මතක් වෙනවා ආයි බණ අහනවා. ඒ කියන්නේ එයාගේ හටගත්තු කුසලෙ මොකද වෙන්නේ? බලවත් මදි. එහෙමයි. සමහර අය ඉන්න මේ බණ අහන්න පටන් ගත්තේ යම් මොහොතක ඉවරනකම්ම එකම අවධානයෙන් වාසය කරන කට්ටිය ඉන්නවා. එහෙමයි. ඒ කියන්නේ මොකද්ද වෙලා තියෙන්නේ? ඒ කුසල් වර්ධනය වෙලා තියෙන්නේ. එහෙයි ස්වාමීනි. උපන් කුසල් වැඩිලා තියෙනවා ඔබේ. සමහර අයගේ මොකද වෙන්නේ? තියෙන කුසලු පිරිහිලා යනවා. නැද්ද එහෙම එක? එහෙමයි. තියෙනවා. ඒතර මේ ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ Tamanට හිත පුරුදු කරගත්තොත් එහෙම උපන් කුසල් වර්ධනය කරන තැනක්, නැති කුසල් උපදවන තැනක්, ඒ වගේම තමයි හට නොගත් අකුසල් හට නොගන්වන තැනක්, හටගත්තු අකුසල් ප්‍රහාණය කරන තැනක්. ධර්ම ශ්‍රවණය. සත්‍තිස් බෝධිපාක්ෂිකම අර්ථ ගන්නන්න පුළුවන් ධර්ම ශ්‍රවණය කියන කාරණේ. එහෙමයි ස්වාමීනි. සත්‍තිස් බෝධිපාක්ෂිකම එහෙමයි. අර්ථ ගන්නන්න පුළුවන්. එහෙමයි. ඒ තරම් ආශ්චර්ය පින්කමක් තමයි කොහොමද මේ ධර්ම ශ්‍රවණය, ධර්මයේ කියලා දීම, දෙව්ලොව මිනිස් ලෝකයට ධර්මයේ දීම කියන එක. ඉතින් ඒ නිසා තමයි දැන් සත්‍තිස් බෝධිපාක්ෂිකම ධර්ම ශ්‍රවණයෙන් වැඩෙන නිසා තමයි නිකලස් වෙන්නේ ධර්ම ශ්‍රවණේ.
දැන් ධර්ම ශ්‍රවණයෙන් සත්‍තිස් බෝධිපාක්ෂික වැඩෙන්නේ නැත්තම් නිකලෙස් වෙන්නේ නැහැ නේ. එහෙමයි ස්වාමීනි. තේරුණා නේද? එහෙයි. කෙනෙක් නිකලෙස් වුණා නම් නිකලෙස් වෙන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණ කරගෙන. එහෙනම් එකම එක දෙයකින් සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පරිපූර්ණ වෙනවා. එහෙමයි. ඒකයි කියන්නේ දැන් ඔය සමහර තැන්වලදී තියෙනවා මේ දැන් ඔය පංචවග්ගී භික්ෂුන් වහන්සේලා ගැන කියද්ද කියනවා දවස් මම හිතන්නේ 7ක්ද කොහෙද ධර්මයේ දේශනා කරන එක දිගට. එහෙමයි ස්වාමීනි. ඒ දවස් 7 පුරාවට එතකොට මේ උත්තමයන් වහන්සේලාගේ හිතවල වැඩි වෙන කොහොමද ටික ටික. සතර සතිපට්ඨානෙ වැඩුණා. සතර සම්‍යක්පදාන වීරිය වැඩුණා. සතර ඍද්ධිපාද වැඩුණා. පංච ඉන්ද්‍රිය වැඩුණා. පංච බල වැඩුණා. ආර්ය අෂ්ටාංග මාර්ගය වැඩුණා. සප්තබොජ්ජංග වැඩුණා. කොමකින්ද වඩවන්නේ? ධර්ම ශ්‍රවණේ. එහෙමයි. ධර්ම ශ්‍රවණේ. ඒ නිසා සතුටු වෙන්නේ මේ ධර්ම දානයේ දින පිරිස. තමන්ට සසරේ බුදුරජාණන් දේශනා කළා පහාරාද සූත්‍රයේ මේ මුහුදේ තියෙනවා කියන විවිධ අනර්ග වර්ගයේ මාණික්‍ය. ඒ විපචිත අසුරින්ද්‍රය කියන්නේ. එහෙමයි. මේ ඒ නිසා තමයි කියන අසුරය මුහුදට ආස කරන්නේ. බුදුරජාණන් දේශනා කළා බුද්ධ ශාසනයේ මහානීය වස්තු මාණික්‍ය රත්න 37ක් තියෙනවා කියලා. එහෙමයි ස්වාමීනි. ඒ තමයි කොහොමද? සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. එහෙමයි. බුද්ධ ශාසනයේම පවතින මහානීය වස්තු හත මාණික්‍ය හතම කෙනෙක්ගේ චිත්ත සංතානයේ උපද්දනවා කියලා තමන්ට අදහසක් තියෙනවා නම් ධර්ම දානෙම දෙන්න. එහෙමයි ස්වාමීනි. දෙව් මිනිස් ලෝකයාට මණික් 7කින් උපකාර කරනවා. මාණික්‍ය රත්න 7කින් අභිෂේක කරනවා. දෙව් මිනිස් ලෝකයාට මහා සැප දෙන පින්කමක් තමයි කොහොමද මේ ධර්ම දානය කියලා කියන්නේ. ධර්ම දානයේ අසිරිය. එහෙමයි ස්වාමීනි. ඒ නිසා මේ සතුටු වෙන්න මේ හෝරාව පුරාවට මේ ඔබ දෙව් මිනිස් ලෝකයාට සසර පුරා කරගන්න බැරි උපකාරයක් මේ කළේ. මහානීය වස්තු 37කින් දෙව් මිනිස් ලෝකයාට මේ පුද පූජා කළා. අභිෂේක කළා. ඉතින් ඒ උදාර පින සසර පුරා තමන්ට තමන්ගේ ජීවිතේ මහානීය වස්තුන්ගෙන් අභිෂේක ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය අනුග්‍රහ කරනවා. ඉතින් මේ පුණ්‍ය සම්පත්තියේ ඒ තමන්ගේ ජීවිතේ කුසල සම්පත්තියෙන් පිරිපුන් කරගෙන සසර දුක් දුරු කරගන්නටම මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් දෙවි මිනිසුන්ගේ සිත උදාර පරිවර්තනයක් උදෙසා සකස් කරවන භාග්‍යවතුන් වහන්සේ වදාළ උදාර ශ්‍රී සද්ධර්මයේ අද දවසෙත් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ අපට අනුකම්පාවෙන්ම පෙන්වා වදාලා. ඒ අපට අනුකම්පා ඇති ගරුතර මහා සංඝරත්නය සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිස වෙලා උදා වී තිබෙන අපට අනුකම්පාවෙන් පුණ්‍යානුමෝදනාව සිදු කරනසේක්වා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින දහම් කැඩපත ධර්ම දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බත්තර මුල්ල පෙළවත්තේ පදිංචි පින්වත් උචිද්ද සිල්වා ජයසේකර මහතා, චන්දිමා මහත්මිය, දරුවන් වන රවිෂ්ක, වංගීස්, ඒ වගේම චවීන් යන පුතුන්, දෙමෝපියන් වන සුමනපාලද සොයිසා පියාණන් සහ මధుරා සිල්වා මෑණියන් එක රාශී වෙලා තමයි මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරගන්නේ. ඉතින් මේ රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සාම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. සග්දේවිඳුන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. විරෝධ විරූපාක්ෂ වෛස්තරවන දතරාෂ්ට කියන සතරවරන් රජදරුවන්, සේම්පති දෙවිවරු, සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසඹ දෙවියන් මේ පුණ්‍යානුභාව බලයෙන් සූපත් වේවා. ඒ වගේම මේ පුණ්‍ය භූමිය සුරකින සියලු දෙවිවරු, ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ශ්‍රී ධාතුන් වහන්සේ සුරකින, සම්බුදු සසුන සුරකින සියලු දෙවිවරු මේ පුණ්‍යානුභාව බලයෙන් සුවපත් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දිව්‍යයන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන්ට සලසා දෙත්වා. දිව්‍යෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. රැස් කරගත් උදාර පින පරම පූජනීය මේ දහම් මඟ විවර කළ දුන්නු කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේටත් මහා සංඝරත්නයටත් අනගාരികා මෑණිවරුන්ට උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා.
ධර්මාවබෝධයෙන් සැනසෙන්න මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය මීට වසර 15කට පෙර මිය පරලෝකීය හිල්මන් රාජදාස ද සිල්වා ජයසේකර පියාණන්ට වයලට් සෝමලතා සිල්වා මෑණියන්ට දායකත්වයේ දරූ සියලු දෙනා නමින් සසර පුරා මිය පරලෝකීය ඥාතීන්ට ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස් කරගත් උදාාර පුණ්‍ය සම්පත්තිය උචිද්ද සිල්ලා ජයසේකර මහතා, චන්දිමා මහත්මිය, රවිෂ්ක වංගීස්, ඒ වගේම චවීන් යන දුවදරුවන්ටත්, ඒ වගේම සුමනපාලද සොයිසා පියාණන්, මදුරා සිල්ලා මෑණියන්ටත්, පවුලේ සියලු ඥාතීන්ටත්, ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජික සමාජිකාවන්ට, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්මාවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්දාය. ඉතින් අපට අනුකම්පාවෙන්ම අදත් අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී සද්ධර්මයේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපాయని ඔස්සේ ලෝකයට දායාද කොට ගනිමින් මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අප රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මයෝ නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් අද සදැහැති දායකත්වයේ දරන්නට යෙදුන බත්තර මුල්ල පෙළවත්තේ පදිංචි පින්වත් උචිද්ද සිල්වා ජයසේකර මහත්මයා, චන්දිමා මහත්මිය, දරුවන් වන රවිෂ්ක, වන්ගීස්, චවීන් යන පුතුන්, ඒ වගේම දෙමාපියන් වන සුමන පාලද සොයිසා පියාණන් සහ මදුරා සිල්වා මෑණියන් ප්‍රධානයේ පින්වන්ත හැමදෙනාත් පිනැති ඔබ හැමදෙනාමත් අපි තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. පින්වන්ත ඔබටත් අපි ආරාධනා කරනවා මේ සදහම් සාකච්ඡාව ලෝකයට දායාද කොට ගනිමින් ධර්ම දානමය පින්කම සිදු කරගන්න උනන්දු වෙන්න කියලා 071 232 88 87 දුරකථන මාර්ගය ඔස්සේ ඒ පිළිබඳව ඔබට තොරතුරු විමසන්න අවස්ථාව තිබෙනවා. ඉතින් ධර්මයෙන් අර්ථවත් වන ඒ සත්පුරුෂ භූමියට පැමිණෙන්න, Tamanගේ හිත ධර්මයෙන්ම මුදුන්පත් කරගන්න ඔබේ හිතේ දැල්වෙන ප්‍රාර්ථනාව මොනතරම් ආශිර්වාද කරුණක්ද. ඒ සඳහා ඔබට ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවත ඔබ මුණ ගැහෙන්නම්. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.